නැවතත් ඔබ බදාදා නුගසෙවන සමගින් යම් සිද්ධියකදී අපි තනි වෙලා කියලා දැනුනොත් ඔබට මොකද දැනෙන්නේ? ඔබට එහෙම ජීවිතයේ අත්දැකීම් ඇති. අපි යම් කිසි අර්බුදයක නම් විශේෂයෙන්ම රෝග තත්ත්වයක නම් ඉන්නේ අපි තනි වෙලා කියලා දැනුනම අපිට රෝගයට වැඩිය මානසික අර්බුදයක් නැත්නම් මානසික පීඩාවක් ඇති වෙනවා. රටක් විදියට මේ මොහොතේදී අපිට ලෝක මට්ටමින් යම් කිසි විදියක අවදානමක් තිබුණත් අපිට එහෙම දැනෙන්නේ නැති ගතියක් දැනෙනව නේද? හිතලා බලන්න ඔබටත් එහෙම හිතෙනවා ඇති. අපි නිවස ඇතුලේ ඉන්නකොට අපිට දැනෙනවා අපිට ලොකු ආරක්ෂාවක් තියෙන. අපි වෙනුවෙන් අපේ රටේ බොහෝ දෙනා Tamanගේ ජීවිත අවදානම ගැන හිතන්නේත් නැතුව අපි හැමෝගෙම සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පැය 24ම කැප කරලා ඉන්නවා. එහෙම බොහෝ පිරිස රාජ්‍ය ඉහළම නිලධාරියාගේ සිට මේ කාලයේදී සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවා සපයන අපේ ඉහළ නිලධාරීන් පිළිබඳව අපි නුගසෙවනේ වැඩිපුර ගුවන් කාලයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ ඔබට ඒ දැනුම ලබා දෙන්න ඒ අයගේ කැපකිරීම වටිනාකම පිළිබඳව රටක් විදිහට නිවසේ ඉන්න ඔබටත් ඒ පිළිබඳව සැබෑම තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය උදා කරලා දෙන්න. ඒ නිසා අද දවසේදී අපි බදාදා නුගසෙවනට ආරාධනා කරා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට වෛද්‍ය ඉන්දික එල්ලාවල මැතිතුමාට බොහොම ගෞරවයෙන් බදාදා නුගසෙවන වෙනුවෙන් පිළිගන්නවා. අයිබෝවන්. දැන් අපි අපේ රට ලෝක මට්ටමින් පවා ඉහළ ඇගයීමකට ලක් වෙනවා මේ දිනවලදී වෛද්‍යතුමනි විශේෂයෙන් ඊට ප්‍රධාන කාරණය තමයි ලෝක මට්ටමේ ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වෙමින් මේ පවතින COVID-19 රෝගය ඉතාම ප්‍රශස්ත ලෙස අපේ රට අපි ඒක මේ වසංගතය පාලනය කරගනිමින් අවම මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ඒ මරණ සංඛ්‍යාව අඩු කරගනිමින් සහ රෝගීන්ට ඉතාම හොඳ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දෙන්න. අපේ සාමාන්‍ය ජන ජීවිතේ පටන් ගත්තොත් පුංචි දරුවෙකුගේ උපතට පෙර සිටම අලුතෙන් විවාහ වෙන නව යුවලකගේ ඉහළම බලාපොරොත්තුව දරුවෙක් නම් ඒ දරුවා Tamanගේ කුසට එන්න පෙර සිටම රටේ ජීවත් වෙන හැම කෙනෙකුගේම සෞඛ්‍ය ආරක්ෂාව ජීවිතයේ උපතේ සිට මරණය දක්වාම බින් මට්ටමින් ඉතාම ඉහළ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දෙන ප්‍රධානම ස්ථානයක් තමයි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය. ඇත්තට මම කැමතියි ඔබතුමාගෙන් ඒ පිළිබඳව මුලින්ම අපේ ප්‍රවේශය ලබා ගන්න. ඇත්තටම සිතාරා ඇත්තටම රෝග සත්කාරයේ ගත්තොතින් අපි රෝග සත්කාර අංශය සහ රෝග නිවාරණ අංශය කියලා ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. ඇත්තටම ඔබතුමී කිව්ව විදිහට ලංකාව වෙන කිසිම රටකට නොදෙවෙනි ස්ථානයකට අද පත් වෙලා තියෙන්නේ බොහෝ දුරටම මේ රෝග සත්කාර අංශය වගේම මේ රෝග නිවාරණ දර්ශක අතින් ඉතාමත්ම ඉහළ තත්වයක අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. ඇත්තටම මේ රෝග නිවාරණ සත්කාරයන් ප්‍රජාවට දායාද කරන ප්‍රජාවත් එක්ක ගම්මට්ටමේ ඉතාමත්ම සමීපව කටයුතු කරන ආයතනය ගමේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. ලංකාවේ 350කට වැඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තියෙනවා. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක බොහෝ විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වපසරියට එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් අයිති වෙනවා. ඉතින් ඔබතුමිය අහුව විදියට මේකේ සේවාවන් ගත්තොත් පටන් ගත්ත හරියටම හරි. අර නවක විවාහපත් වූ යුවල්. ඇතට යුවලක් ලියාපදිංචියේ සිට අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මගින් යෝග්‍යතා පවුල් ලේඛනයකට ඒ විවාහපත් වූ සැනින් අපි ලියාපදිංචි කර ගැනීමක් කරනවා. එතකොට විවාහ වෙලා දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර පටන් අපි අපේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා. ඇත්තටම දරුවෙක් පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ සිට පූර්ව ප්‍රසව සංරක්ෂණ කටයුතු අපි විසින් ලබා දෙනු ලබනවා. ඒ වගේම අපි රෝහලත් එක්ක ෂෙයාර්ඩ් කෙයා එකක් දීලා දරුවා ලැබුණෙන් පස්සේ අපි ඒ මවගේ පසු ප්‍රසව සංරක්ෂණ කටයුතු ලබා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මේ කුඩා දරුවන්ට අතදරුවාගේ සිට දරුවාට අවුරුදු 5 දක්වා දරුවාගේ පෝෂණ මට්ටම මැනීම දරුවාට අවශ්‍ය සියලුම සංරක්ෂණ කටයුතු දෙනවා. අපි ලබා දෙනවා. ඒ වගේ විශේෂයෙන්ම මම කියන්න කැමති ප්‍රතිශක්තිකරණය. මොකද ගොඩාක් බෝන රෝගවලින් ලංකාවට අඩු කරදරයක් තියෙන්නේ මේ නිසි වයසට ගැළපෙන ප්‍රතිශක්තිය අපි විසින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුලින් ලබා දෙන එක කෙරෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා. එතකොට මාතෘ සංරක්ෂණය ගැන මම කතා කරා, ළමා සංරක්ෂණය ගැන කතා කරා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අපට අනුයුක්තව කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රදේශීය ජනතාවට සුරක්ෂිත ආහාර වේලක් දෙන්න ආහාර සෞඛ්‍ය
ප්‍රදේශීය ආහාර බලධාරියා හැටියට ක්‍රියා කරන්නේ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ ආහාර පනතට අනුව බලතල පැවරිලා තියෙනවා සෞඛ්‍ය සම්පන්න සුරක්ෂිත ආහාර වේලක් ප්‍රජාව අතරට යන බවට සහතික වෙන්න. ආහාර පනතට අනුව වැඩ කටයුතු කෙරෙන ගමන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතින් තව බොහෝ කටයුතු කරනවා. විශේෂයෙන්ම බොහෝ නොවන රෝග වාර්තා වුණාම ඒවා විමර්ශනය කරන එක, ක්ෂය රෝගය වගේ වෙනත් රෝග, ක්ෂය රෝගය, ලාදුරු රෝගය, ඒ වගේම විශේෂයෙන්ම ඩෙන්ගු රෝග මර්ධන කටයුතු, පහුගිය කාලේ අපි නිරන්තරයෙන් කතා කරපු ඩෙන්ගු රෝග මර්ධන කටයුතු, දැනටත් අපි අවධානයෙන් ඉන්න ඒ කටයුත්ත ගැන, ඒ වගේම පාරිසරික සෞඛ්‍ය ගැටලු. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් අපි තව කෙරෙන තරක් තමයි පාසල් සෞඛ්‍ය. මේ වගේ බැලුවහම අපි ඇත්තටම බෝ නොවන රෝග වැඩසටහන් වලට දායක වෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ වූ අංශයත් එක්ක ඒකාබද්ධ වෙලා රෝග නිවාරණ අංශයෙන් මම මෙකි නොකි විශාල වැඩ කොටසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කරා ගමට ඍජුවම ප්‍රජාවට අපි විසින් ලබා දෙනු ලබනවා. ඔව්. පවුල, ගම, සමාජය, රට, ලෝකය. මෙහෙම තමයි අපේ ජීවන පැවැත්ම ලෝකය හරහා පවත්වාගෙන යන්නේ. දැන් ඔබතුමා මේ කියපු සියලු පැතිකඩයන් නියෝජනය කරන අපි වගේ රටේ මහජනතාවට මේ සේවාව ලබා දෙන්න ඔබතුමාලාට විශාල කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. අපි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් තුළ රටේ ජනතාවගේ ප්‍රධානම සෞඛ්‍ය ආරක්ෂාව සලසන කණ්ඩායම් ව්‍යුහය පිළිබඳවත් කතා කරමු. ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා එම කණ්ඩායම නායකත්වය දෙනවා. ඒ නායකත්වය දෙනකොට ඔහුට සහාය වෙන්නට අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමකුත් බොහෝ දුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරනවා. ඉතින් මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සහ ඔහුගේ අධීක්ෂණය යටතේ වැඩ කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තියෙනවා. ඉතින් මේ රටේ හැම බිම් අගලක්ම මේ ශාස්ත්‍රයට සමාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ශාස්ත්‍රයකට අයිති වෙනවා. අන්න ඒ කාරණාව තුළ අපිට මේ සංරක්ෂණ කටයුතු වලට ලොකු පහසුවක් සැලසිලා තියෙනවා. මොකද මේ සෑම බිම් කොටසක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බෙදා වෙන් කර දීලා තියෙනවා. ඒ වගේම අපේ මහජන සෞඛ්‍ය ගත්තොත් මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියක් අපිට අනියුක්තව වැඩ කරනවා. ඒ වගේම පරිපාලන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඉන්නවා බොහෝ දුරට. ඒ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සේවය කරන සෑම ගමකම, සෑම කුඩා ව්‍යුහයකටම පෞල් සෞඛ්‍ය ජනගහනයේ 3000ක් සිට 5000 දක්වා ජනගහනයක් ආවරණය කරන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඉන්නවා. අන්න මේ ව්‍යුහය තමයි ප්‍රධාන වශයෙන්ම ගමට සේවාව සපයන්නේ. ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව වැඩ කරන රීදුරු මහතුරුන් ඉන්නවා. අපිට ලොකු සේවයක් කරනවා මේ දවස්වල. ඒ වගේම කළමනාකාර සහකාරවලු, ඒ වගේම ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒ වගේම අපේ රෝග මර්ධන සහායක කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන්ම ඩෙන්ගු මර්ධන වැඩ කටයුතු වලට ලොකු උපකාරයක් කරන, අපිත් එක්ක එකට වැඩ කරන, ඒ වගේම කාර්යාල සහායක පිරිස සහ වෙනත් සේවක කණ්ඩායම් කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යතාවය අනුව අපිට අනුයුක්ත කරපු කණ්ඩායමක් ඉන්නවා. මේ වගේ අපිට ලොකු ටීම් එකක් ඉන්නවා. පිරිසක් ඉන්නවා. මේ ටීම් එක මොකද මේ අපි කෙරෙන කාර්යභාරයට මෙවන් සංකීර්ණ ක්‍රියාදාමයක් කෙරෙන ආයතනයක් හැටියට මේ ටීම් එක අපි කණ්ඩායමක් හැටියට වැඩ කිරීම අතිශය වැදගත්. ඔව්. සාමාන්‍යනොත් ඔබට සහ ඔබේ ආයතනයට, ඔබේ ආයතනයේ සියලු නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් හැම දවසකම තියෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයකදී අපි රටම නිරෝධායන ඇඳිරි නීතියක ඉන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. අපි හැමෝගෙම සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. අපි දකිනවා මාධ්‍යයෙන් පවා නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන්න, නිරෝධායනය වෙනුවෙන් ඒ පවතින නීතිවලට ක්‍රියාත්මක කරන්න, සංඛ්‍යා ලේඛන එකතු කරන්න, සංගණනයන් සිදු කරන්න ඔබතුමාලා රට පුරා පැය 24 මම නිවැරදි නම් දැන් පහුගිය කාලේ පැය 24ම අද මේ දවසේත් හැමදාම හැම ගමකම යම් කිසි තොරතුරක් වාර්තා වුණොත් එතෙන් සිටම ඉහළ සෞඛ්‍ය අංශයට යනකම මේ කාරණා ටික ඔබතුමාලාගේ ආයතනයෙන් තමයි සිදු වෙන්නේ. මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයක් නැත්නම් අපේ රටටත් මේ අවදානම තියෙන නිසා රටේ ජනතාව ආරක්ෂා කරගන්න COVID-19 පරද්දන්න කොහොමද අපි සෞඛ්‍ය කාර්යාංශවල සහභාගීත්වය සහ කාර්යභාරය මතක් කරන්නේ? ඇත්තටම සිතාරා හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ සටන, මේ COVID-19 කියන මේ ගෝලීය වසංගතය අපි හැමෝටම අලුත්.
අපි තාමත් මේ ලෙඩේ ගැන ඉගෙනමින් ඉන්නවා. විශේෂඥ මතය වන්නේත් අපි තාමත් මේ ලෙඩේ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. ලෝකයේම අධ්‍යයනය කරන තත්වයක් තුළ අපිට මේක ගොඩක් අලුත් මාසෙකමාරක් දෙකක ඉතිහාසයක් තියෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේකේ දැනුම අප්ඩේට් කරමින් විශේෂඥවරුන් ලබා ගන්න දැනුම විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යාංශයේ උපදෙස් පරිදි අපි දවසින් දවස අපේ දැනුම අලුත් කරමින් අලුත් දේවල් මේකට එකතු කරමින් සිටිනවා. ඇත්තටම ඔබ කිව්ව කාරණාවේදී මේක ප්‍රාදේශීය වශයෙන් අපිට තනි ගමනක් යන්න බෑ. අපි කණ්ඩායමක් හැටියට නැගිටින්න ඕන. මේක ආරංචි වුණ ගමන්ම අපි අපේ ප්‍රාදේශීය වට්ටමේ විශේෂයෙන්ම පහුගිය රජයේ කාලේ හිටපු දේශපාලන අධිකාරියේ සහයෝගය, මොකද දේශපාලන අධිකාරියේ සහයෝගය මෙතන අත්‍යවශ්‍යයි. ඒ වගේම ප්‍රදේශීය පළාත් පාලන ආයතනයේ සභාපතිතුමාගේ සහ ග්‍රාම නගරාධිපතිවරුන්ගේ සහභාගීත්වය අපි එහෙම සහභාගීත්වයෙන් කමිටුවක් පිහිටවා ගන්නු ලැබුවා. මොකද දේශපාලන අධිකාරිය අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ මේක ගෝලීය වසංගතයක්, මේක සෞඛ්‍ය ඉමර්ජන්සි එකක්. ඒ නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහන කෙරෙන්නේ කොහොමද කියන එක අපි කණ්ඩායමක් හැටියටම දැනගෙන ඉන්න ඕන හැමෝම. හදිසි අවස්ථාව. හදිසි ආපදා තත්ත්වයක්. එහෙම මම කිව්වොත් නිවැරදි කියලා හිතෙනවා. එතකොට මේ කර්තව්‍යයේදී රජයේ ප්‍රධාන ඒජන්තය නැත්නම් රජයේ ප්‍රධාන නිලධාරියා හැටියට ප්‍රදේශයේ වැඩ කරන ප්‍රාදේශීය ලේකම්තුමාගේ කාර්යභාරයත් හරි වැදගත්. ඉතින් මෙතුමා ඒ වගේම දේශපාලන අධිකාරිය ඊළඟට පළාත් පාලන ආයතනයේ ලේකම්තුමිය හරි ලේකම්වරු හරි නැත්නම් කොමසාරිස්වරු හරි ඒ පළාත් පාලන ආයතනයේ නිලධාරීන් ඒ වගේම පොලිසිය අපේ ගම් මට්ටමේ තියෙන පොලිසිය ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ මේ කණ්ඩායම අපි රැස් වෙලා කණ්ඩායමක් පිහිටව ගත්තා. ඇත්තටම මේ දේශපාලන අධිකාරිය ලැබෙන ආශිර්වාදයත් එක්ක සෞඛ්‍ය බලධාරීන්ගේ තාක්ෂණික දැනුම උපයෝග කරගනිමින් ප්‍රාදේශීයව කොහොමද මේ යාන්ත්‍රණයට මුහුණ දෙන්නේ? ප්‍රාදේශීය ලේකම්තුමා එතුමාගේ කාර්යභාරය කරා, පොලිස් ස්ථානාධිපතිතුමා එතුමාගේ කාර්යභාරය කරන ගමන් දැනටත් කරමින් පවතිනවා. එතකොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හැටියට අපේ සෞඛ්‍යයෙන් කෙරෙන කාර්යනුත් එක්ක අපි කණ්ඩායමක් හැටියට ප්‍රදේශීය ජනතාවගේ සාමාන්‍ය දිවිපැත්මත් එක්ක මේ සටනට අවතීර්ණ වුණා කිව්වොත් නිවැරදි. අදටත් මේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. මේවා WhatsApp Viber groups තියෙනවා. අපි messages share කරගන්නවා. අපි කණ්ඩායමක් හැටියට යුනිට් එකක් හැටියට මේ සටන ගම ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුම අපි දියත් කරලා තියෙනවා. පවුලේ ආරක්ෂාවෙන් අපි හැමෝටම ගෙදර ඉන්න කියලා තියෙනවා. පවුල ආරක්ෂා වුණොත් ගම ආරක්ෂා වෙනවා. ගම ආරක්ෂා වුණොත් රට ආරක්ෂා වෙනවා. රට ආරක්ෂා වුණොත් ලෝකය ආරක්ෂා වෙනවා. හැබැයි කොතන හරි පුංචි අතපසුවීම කර අපි උදෑසන මතක් කරා වගේ ඔබේ විනයගරුක බව පොඩ්ඩක් හෝ මගහැරුණොත් මේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙනවා. මම කැමතියි ඔබතුමා දැන් මේ උදාහරණයක් සමගින් අපි පහදා ගනිමු. ඇත්තටම යම් කිසි විදියකින් ජනතාව ඇසුරෙන් ජනතාව මාර්ගයෙන් අපිට දැනුම් දීමක් කරනවා නම් මෙන්න මෙහෙම සැකසහිත රෝගියෙක් ඉන්නවා කියලා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අපි පළවෙනියටම කතා කරන්න ඕනේ. එහෙම ඇමතුමක් ලැබුණොත් කොහොම හෝ ඇමතුමක් ලැබුණොත් ඔබතුමාලාගේ ක්‍රියාපටිපාටිය කොහොමද මේ රෝගියා හඳුනා ගන්න සහ අපිට ටිකක් නුහුරු වුණත් දැන් වචනේ නුහුරු වුණත් අපිට අත්දැකීම හොඳින් තියෙනවා නිරෝධායනය කියන එක. බෝ වෙන රෝග ඉතිහාසයේදී අපේ රටේදීත් අපි මේක නිවසට වෙලා ඉන්නවා විශේෂයෙන් බෝ වෙන රෝගවලදී. නමුත් මේක ජාතික මට්ටමින් කරගෙන යන අවස්ථාව දක්වාම කොහොමද ක්‍රියාකලාපය සිදුවන්නේ? ඇත්තටම සිතාරා දැන් අපිට රෝගියෙක් වාර්තා වුණොත් ඇත්තටම රෝගියෙක් වාර්තා වුණාම ඒ වාර්තා වෙන්නේ කොහෙන්ද කියන කාරණාව අතිශය වැදගත්. කවුරු හරි දුරකථන ඇමතුමක් දීලා COVID-19 රෝගියෙක් ඉන්නවා කියලා සාමාන්‍යයෙන් දැනට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ රාජ්‍ය යාන්ත්‍රණය තුල රෝගියෙක් හඳුනාගත්තාම මේ PCR පරීක්ෂණයකින් රෝගියෙක් අඳුරාගත්තාම ඒ සැනින් ඒ රෝගියා තහවුරු කරගත්ත සැනින් වසංගත රෝග විද්‍යාංශය දැනුවත් කරනවා. වසංගත රෝග විද්‍යාංශය මගින් ප්‍රාදේශීයව අපේ ප්‍රාදේශීයව ඉන්න අපිට MOHs මේ MOH කිහිපයක් එකතු වෙලා හැදෙලා තියෙනවා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තමයි අපේ පරිපාලන විහුයි ඉහළින් ඉන්න නිලධාරියා. එතුමාව දැනුවත් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීයව, ඒ කියන්නේ අපි උදාහරණයක් ඇටියට කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඉන්නවා. එතුමාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. එතන ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඒ කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයේ රෝගියෙක් වාර්තා වුණොත් අන්න ඒ කණ්ඩායම හරහා සෙනෙකෙන් ඇමතුම අදාළ කොට්ටාසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට ලැබෙනවා. ඉතින් වෙන දිස්ත්‍රික්කක වුණත් මේ විදිහට තමයි යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ රෝගියෙක් තහවුරු වෙච්ච රෝගියෙක් අපිට ආරංචි වුණ ගමන් අපිට තමයි විශේෂ වැඩ කොටසක් පැවරෙන්නේ. මොකද අපිට වගකීමක් තියෙනවා පුළුවන් තරම් ඉක්මනට මේ රෝගියාගේ විමර්ශන කටයුතු කරලා කවුද මේ රෝගියන්ගේ ආශ්‍රිතයන් කියන එක හඳුනා ගන්න.
අන්න එතනදී තමයි අපි මේ විශේෂ වැඩ කටයුත්තට මුල පුරනකොට අපිට ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අපිට ආරංචිය ලැබුණ සැනින් අපි සංවිධානාත්මකව මෙම සටනට දැන් අපි සූදානම් වෙලා ඉන්නේ. මෙවන් රෝගියෙක් වාර්තා වුණොත් ඒ නිවාසයට යෑම සඳහා අපිට ආරක්ෂිත උපකරණ කට්ටල අමාත්‍යාංශය මගින් ලබලා දීලා තියෙනවා. ඒ ප්‍රමාණවත් උපකරණ කට්ටල අපි සූදානම් කරලා තියෙනවා ඉමර්ජන්සි එකදී කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ. අත් ආවරණයේ සිට ආරක්ෂක උපකරණ. මොකද අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන හිතන එක අතිශය වැදගත්. මොකද සිතාර අපි යන්නේ සමාජයට. අපි යන තැන රෝගීන් හඳුනාගත් රෝගීන් නැහැ. නමුත් මේ නිරෝගී පුද්ගලයන්ට වෛරසය ශරීරගත වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අවදානම ගන්නේ නැතුව අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්. ඒ නිසා අපි සූදානමින් ඉන්නේ මේ වගේ ඉමර්ජන්සි එකක් ආවොත් පැයක් ඇතුළත අපිට පුළුවන් වෙනවා අදාළ රෝගියා වාසය කරපු නිවාසයට යන්න. විශේෂයෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් අපි දුරකථනය හරහා රෝගියාට සම්බන්ධ වෙනවා. මේ රෝගියාගේ ඉතිහාසය ගන්නකොට සිතාර අතිශය වැදගත් රෝගියාගෙන්ම කෙලින්ම කතා කරලා ගන්න පුළුවන් නම්. මොකද ඒක රෝගියාගෙන් කතා කරලා අපිට විශේෂයෙන්ම රෝගියාගේ තොරතුරු වලට අමතරව ඔහු පහුගිය කාලේ ගත කරපු ජීවිතය පිළිබඳව මොකද පහුගිය ආගිය ස්ථාන ඔහුගේ රෝග ලක්ෂණ පහළුනේ කවද්ද කියන කාරණාව මොන වගේ රෝග ලක්ෂණද ඔහුට පහළුනේ ඔහු මොන රෝහලටද ගියේ ඒ රෝහලට යන්න කලින් තවත් රෝහල් වල ප්‍රතිකාර ගන්න කියාද තවත් වෛද්‍යවරු හමු වෙන්න කියාද මේ කාරණා රෝග විමර්ශනයේ අතිශය වැදගත්. ඒතකොට අපිට පළවෙනිම තොරතුර රෝගියාගෙන් ගන්න පුළුවන් නම් දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. බොහෝ වෙලාවට ඒ පහසුකම තියෙනවා. මොකද අපි රෝගීන්ට දුරකථනයත් අරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා කරලා දීලා තියෙනවා. මොකද ඒක අතිශය වැදගත් තත්ත්වයක් නිසා. ඉතින් මේ රෝගියාගෙන් තොරතුරු අපි අරගන්නවා. ඒ වගේම මේ රෝගියා පහුගිය දින 14 වගේ සංචාරණය කරපු ස්ථාන පිළිබඳවත් අපි විමසීමක් කරනවා. ඒ වගේම මේ රෝගියාට විදේශගතව පැමිණි කවුරුවත් හරි නිවසේ හිටියද එනම් සම්බන්ධයක් තිබ්බද එහෙම නැත්නම් පුද්ගලයෝ ගැවසෙන දැනට රෝගීන් වාර්තා වෙච්ච ප්‍රදේශවලට ඔහු සංචරණය කරාද කියන කාරණාවත් අපිට මෙහිදී අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ රෝගියාගෙන් ඉතිහාසය අපි අහන ගමන්ම අපි මේ නිවසට ගිහිල්ලා ඒ නිවසේ ඉන්න මොකද ඔහුත් එක්ක ජීවත් වෙච්ච ආශ්‍රිතයන් තමයි ප්‍රධානම වශයෙන් අවධානමට ගොදුරු වෙන්න තියෙන්නේ. දැන් රෝගියෙක් වාර්තා වුණාම සිතාර මුළු ගමක් කලබල වෙනවා. හැමෝම අහන්නේ මේ ලොක්ඩවුන් කරනවාද? ඕක තමයි ඉස්සෙල්ලාම අහන්නේ. මේ ඇත්තටම රෝගයේ විමර්ශනය කරනකොට අපි ඉතාමත්ම සැලකිලිමත් වෙනවා මේ ආශ්‍රිතයින් නිවැරදිව හඳුනා ගන්න. මොකද තමන්ගේ නිවසේ ඉන්න තමන් එක්ක විනාඩි 15කට වඩා, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ක්ලෝස් කන්ටැක්ට්ස් සමීප ආශ්‍රිතයන් කියන්නේ සිතාරා මේ විනාඩි 15කට වඩා. දැන් උදාහරණයක් ඇරෙයිට අපි එක වාහනේ ගියා නම් විනාඩි 15කට වඩා මුඛාවරණයක් එහෙම ආරක්ෂාවක් නැතුව අපි ඒක ක්ලෝස් කන්ටැක්ට් එකක් හැටියට සලකන්න වෙනවා. ඉතින් එතකොට වාතාශ්‍රය අඩු කාමරයක අපි විනාඩි 15කට වඩා රෝගියෙක් එක්ක හිටියනම් ඒක අපිට ක්ලෝස් කන්ටැක්ට් එකක් හැටියට සලකන්න වෙනවා. ඉතින් ගොඩක්ම ක්ලෝස් කන්ටැක්ට්ස්ලා එක පවුල් පරිසරයක් තුල අපි ගෙදර සාමාන්‍යයෙන් මාස් දාගෙන ජීවත් වෙන්නේ නැහැනේ. පොඩි පවුල් පරිසරයක ඒගොල්ලන් අපිට සලකන්න වෙනවා. ඉතින් ඒ අනුව රෝගියාගෙන් ලබා ගන්න තොරතුරු අනුව අපි තීරණය කරනවා මොකද්ද මේ ක්ලෝස් කන්ටැක්ට්ස්ලා ඉන්නවද? සමහර කන්ටැක්ට්ස්ලා තියෙනවා මේ කන්ටැක්ට්ස්ලා වර්ග කිව්වොත් කැෂුවල් සහ ඩිස්ටන්ට් කියලා තව වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපිට මුණ ගැහෙන්නේ මේ සමහර වෙලාවට අපි රෝගියත් එක්ක ලිෆ්ට් එකේ ගිහිල්ලා තියෙන්න පුළුවන්. නැත්තම් අපි බස් එකේ යනකොට මට පේලි දෙකක් වගේ ඉස්සරහින් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ලිෆ්ට් එකේ යනකොට විනාඩි දෙකක් විතර අපි බොහොම ළඟින් ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව උදාහරණයක් ගත්තොත් අපිට මේ හොඳක් වාස්තාශ්‍රයේ තියෙන කාමරයක අපි එකට මීටින් එකකට වාඩි වෙලා හිටියා වෙන්න පුළුවන්. ළඟින් හිටියා වෙන්න පුළුවන්. මේ වගේ ඒවා කැෂුවල් කන්ටැක්ට්ස්. මේ වේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව නැත්තේම නැහැ. ඒ නිසා අපි ඒ කට්ටිය හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා. තීරණ ගැනීමට මේක නිරෝධායනය කළ යුතුද කියන කාරණාවෙදී සලකා බැලීම සඳහා මේ කැෂුවල් කන්ටැක්ට්ස් ටිකත් අපි අනිවාර්යයෙන්ම ඔක්කොම අයිඩෙන්ටිෆයි කරන්න ඕන. එතනදී තව වැදගත් කාරණාවක් තමයි මේ පුද්ගලයන්ගේ රිස්ක් එක අයිඩෙන්ටිෆයි කරන එක. මේ පුද්ගලයාගේ වයස 60ට වැඩිද? වෙනත් රෝගාබාධ තියෙනවද? අවදානම් තත්ත්ව තියෙනවද? ඒ කාරණාත් මේ රිස්ක් එක හඳුනා ගැනීමේදී වැදගත් වෙනවා. ඉතින් මේ කට්ටියට ළඟින් ආශ්‍රය කරපු කට්ටියට අමතරව තව බොහෝ මහ ජනතාව මේ වගේ කේස් එකක් ආවහම පොඩ්ඩක් කලබල වෙනවා. ඒ රෝගියා ගිය තැන් සමහර අය කියනවා මම ෆාමසියට ගියා රෝගියා හිටියා, මම කඩේට යනකොට ඒ රෝගියා හිටියා, මම ඈතින් දැක්ක මීටර් 50ක් යනකොට රෙඩියා, මේ පාරෙන් ගියා. එතකොට ඒ සියල්ලම නිරෝධායන විය යුතුද කියලා අපෙන් විමසීමක් කරනවා. ඒ නිසා මේ කණ්ඩායමක් හැටියට අපි ගිහිල්ලා මේ විමර්ශන කටයුතු රෝගියාගේ පවුලේ අයත් එක්ක සාකච්ඡා කරලා අපි සෞඛ්‍ය කණ්ඩායම
නෑයෑම හැටියට මොකද සෞඛ්‍ය බලධරීන් හැටියට අපි තමයි තීරණය කරන්න ඕන ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය මේකට අපි ලබාගෙන අපිට ඕනම වෙලාවට මේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මං කිව්ව අලුත් දෙයක්. සමහර වෙලාවට සමහර තීරණ ගන්නකොට අපිට සිතාරා පොඩ්ඩක් රිස්ක් එක වැඩිපුරත් ගන්න වෙනවා. සමහර වෙලාවට අපි බලන්නේ රෝගියා කිසිම අනතුරුදායක තත්වයක් ඇති නොවෙන්න සමහර වෙලාවට අපි අතිශයෝක්තියෙන් තීරණ ගත් අවස්ථාවක් තියෙනවා. නිරෝධායනය නොකළ යුතු පුද්ගලයන් නිරෝධායනයට යොමු කර අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද හේතුව අපි පොඩ්ඩක්වත් රිස්ක් එකක් ගන්න සූදානම් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. දැන් ඔබතුමාලා තමයි මේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව ඉඟියක් ලැබුණොත් තොරතුරක් ලැබුණොත් ඔහු හෝ ඇව පරීක්ෂා කරලා මේ PCR පරීක්ෂණය සිදු කළා. එතනින් එහාට ඒ රෝගියාගේ ඇසුර සහ ඇසුරු කරපු පුද්ගලයන් ආගිය තැන් පිළිබඳව තොරතුරු වාර්තා කරලා යම් කිසි විදියකින් එතනින් එහාට නිරෝධායනයට යන පිරිස කවුද ප්‍රමාණය කවුද කියන එක තීරණය කරන්නේ. ඒක ඊටාම වැදගත් කාරණයක්. කොහොමද ඒ කාරණේ කරන්නේ කියන එක සහ ඒ පිළිබඳව දැනුවත් වීම රටේ ජනතාව විදිහට ඔබට හරි වැදගත් වෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා වෛද්‍ය ඉන්දි කෙල්ලාවල මැතිතුමා සමගින් අපි කතා බහ කරමින් හිටියේ. වෛද්‍යතුමනි අපි ඊටාම හොඳ වැදගත් තැනකට ආවේ අපේ සාකච්ඡාවේ. එතන දැන් ඔබතුමාලාට යම් කිසි විදිහේ තොරතුරක් ලැබුණොත් මේ රෝගියා පරීක්ෂා කරලා ඒ රෝගියා ඇසුරු කරපු පුද්ගලයන් ආගිය තැන් පිළිබඳව රෝගයාගේ ඉතිහාස හැසිරීම සලකා බැලීමෙන් පසුව වෛද්‍ය අනුමතය සහ වෛද්‍ය නිර්දේශය අනුව පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ගමක් ප්‍රදේශයක් නිරෝධායනය කරන්න බලපාන කාරණා මොනවද? මොන වෛද්‍ය විද්‍යාත්මක හේතු සලකා බලලද නිරෝධායනයට යොමු කරන්න පුද්ගලයන්ව? ඇත්තටම සිතාරා දැන් මේ රෝගියෙක් වාර්තා වුණාම ඇත්තටම පහුගිය දවස්වල පිළියන්දල ප්‍රදේශිනුත් රෝගියෙක් වාර්තා වුණා. ඇත්තටම මේ රෝගියා පිළිබඳ අපි විමර්ශනය කරනකොට දැක්ක දෙයක් තමයි මේ ඇඳිරි නීතිය තිබ්බද කියලාත් හිතෙනවා වෙලාවකට. මොකද අපි කොච්චර මේ මාධ්‍ය මගින් මේ සංචරණය අවම කරන්න එහා මෙහා යන්න එපා කියලා කිව්වට මේ පුද්ගලයන් මේ අනවශ්‍ය ගමන් බිමන් යන එක නවත්තලා නැහැ. දැන් අපි ගමට ගිහිල්ලා බැලුවාම ප්‍රධාන පාරවල් වල බලපත්‍ර අරගෙන යනවා. ගම්වල මේ අනවශ්‍ය ලෙස මෝටර් බයිස් වල 3-4 දෙනා නැගලා විනෝදචාරිකා යන අනවශ්‍ය ගමන් බිමන් මේ මිනිසුන්ට මේක විනෝදයක් වෙලා. අපි කොච්චර කිව්වත් මේ මිනිසුන්ට තේරෙන්නේ නැති එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ රෝග විමර්ශනය කරගෙන යනකොට උදාහරණයක් ඇටියට මේ රෝගියා රෝගයේ ලක්ෂණ පහළ වෙන්න කලින් දවසේ තමන්ගේ යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා දවසම කුකුල් කූඩුවක් හදන වැඩක නිරත වෙලා තියෙනවා. ඒ වගේම එතන ඒ ගෙදර තව පවුලේ කට්ටිය ඉඳලා තියෙනවා. යාබද ගෙදරට ගිහිල්ලා තියෙනවා වතුර ගන්න. ඉතින් බලන්න මේ නිරෝධායනයට මේ කන්ටැක්ට්ස් වෙන්න තිබිච්ච මේ රෝගියාගේ ඉතිහාසය අරන් බලනකොට මේ පුද්ගලයා අනවශ්‍ය ලෙස සංචරණය කිරීමක් කරලා තියෙනවා. ඔහු මාළු ව්‍යාපාරිකේ මාළු බිස්නස් එකටත් නෙවෙයිනේ ගිහිල්ලා තියෙන්නේ. ඔහුට නිසි බලපත්‍රයක් දීලා තියෙනවා නම් ඒ කටයුත්තට විතරක්. ඉතින් මම මේ බලපත්‍රයේ මේ දවස්වල අපි දකින දෙයක් තමයි මේ වෙළඳම් කරනවා. ජීවිතේටවත් වෙළඳම් කරපු නැති වෙළඳු බිහි වෙලා තියෙනවා. මේ සුපෝපභෝගී අධිසුපෝපභෝගී വാഹන පව අලලුණු විකුණන තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිට වෙලාවකට හිතෙනවා මේ ව්‍යාපාරවල නියලිලා අයට තමයි මේ බලපත්‍රයක් අරගෙන නිසි ලෙස විධිමත් ලෙස ආහාර බෙදන්න දුන්නේ. නමුත් අපි පොඩි හන්දිවල කඩ සාප්පු බිහි වෙලා තියෙනවා දකින්න මේ හන්දි වලට මිනිස්සු ඇවිල්ලා. මොකද එතකොට මිනිස්සුන්ගේ සංචාරණය සීමා කරන්න කියලා ගෙදරටම ගෙනල්ලා බඩු දෙනවා කිව්වට මේ අනවශ්‍ය පුද්ගලින් මේ බඩු බෙදා හරින එකත් මේ සංචාරණයට පැහැදිලි හේතුවක් ඇටියට අපිට ගම් මට්ටමේ පේනවා. ඉතින් මේ පුද්ගලයා වුණත් මේ ඊළඟට තව යාළුවෙක් එක්ක කොස් පළුවක් අරගෙන ගමේ ඇවිදලා තියෙනවා. එතකොට ඒ මිනිස්සෙක් දාගෙන ගිහිල්ලා තියෙනවා. ඔහු ක්ලෝස් කන්ටැක්ට් එකක් විදියට අපිට හඳුනා ගන්න හම්බ වෙනවා. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ වෛද්‍යතුමනි නිරෝධායන ඇඳිරි නීතියක රටම පවතින කාලේ. අනිවාර්යෙන් දැන් රටක් නිරෝධායනය කරලා තියෙන්නේ මේ රජයක් හැටියට මේ තීරණය අරගෙන දෙයනේ කියලා ගෙදරට වෙලා ඉන්න කියන තත්වයක් තුල මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති එක හරි පුදුමයි සිතාරා. මෙච්චර මේ රෝගේ භයානකම පේනකොට කෙසෙල්වත්ෙන් එක තැනකින් 50ක් 60ක් එනකොට මේ මිනිස්සුන්ට දැනෙන්න ඕන මේක ගමට ආවොත් අපි ඉවරයිනේ කියලා. ඉතින් ඒ නිසා මේක මේ හදවතට කොහොම කියන්නද කියලා අපිට වෙලාවකට සෞඛ්‍ය බලධාරීන් හැටියට හිතෙනවා. මේක විමර්ශනය කරගෙන යනකොට අපිට හරි පුදුම විදිහට පේනවා මේ පුද්ගලයෝ මේ නීතිගරුකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ බලපත්‍රය අයිති ලෙස පාවිච්චි කරලා ඒක කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ගැළපෙන විදිහට කරන්න ඕනේ. අනිත් එක තමන් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරවල යෙදෙන අයට අපි කියන්නේ මුඛ ආවරණ පළදින්න ඕන, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ඕන. අද අපි දකිනවා සමහර මිනිස්සු මේ වෙළඳාම් කරනකොට
එතකොට මේ අපි හරි පොලිසියෙන් හරි යනකොට තමන්ගේ තියෙන මේ මුඛ ආවරණය පළද ගන්න. මොකද අපි දැන් මේ ප්‍රජාවත් එක්ක නීලිලා ප්‍රජාවත් එක්ක කටයුතු කරන අයට මේ උපදේශ මාලාවකුත් එක්ක තමයි මේ බලපත්‍රය දෙන්නේ. ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් අපි ඉදිරියේදී මේ බලපත්‍ර ලබා දීමේදී මේ ගොඩක්ම සෞඛ්‍ය අංශයේ නිර්දේශය අනුව මේක සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මුලින්ම රටේ ඉඳන් ආපු නිරෝධායනයට ලොකු පිරිසක් හිටියා. ඉතින් මේ හැම බලපත්‍රයක්ම සෞඛ්‍ය ක්‍රමානුකූලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා නිකුත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. මොකද අපිට ප්‍රධානම බය තිබ්බේ මේ පිටරටින් ආපු අයගෙන් ලංකාවට රෝගය පැතිරෙයිද කියලා. මොකද අපි නිරෝධායන දැන් විදේශගත වෙලා අපේ ගුවන් තොටුපළ අහලා නිසා අපිට ඒ අවදානම නැහැ. දැන් අපිට අපේ රෝගියෙක් වාර්තා වුණොත් අපි මේ දැන් ක්ලස්ටර්ස් හඳුනගෙන තියෙනවා. එක එක තැන්වල පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වෙන තත්ත්වයක් තියෙනවා. මින් එහාට ප්‍රජාවට මේක යන්න නැතුව ආරක්ෂා කර ගැනීමේ සටනේදී අපිට නෙමෙයි හැමෝටම යුතුයකමක් තියෙනවා තමන් ආරක්ෂා වෙන්න. තමන් ආරක්ෂා වුණොත් ගමක් ආරක්ෂා වෙනවා, ගමෙන් රටක් ආරක්ෂා වෙනවා. වෛද්‍යතුමනි දැන් විශේෂයෙන්ම මේ ඔබතුමාගේ කලාපය, පිළියන්දල කලාපය අපිට මේ පෙරේදා දවසේදී හමු වුණු රෝගියා. දැන් ඔහු ස්වභාවයෙන්ම ව්‍යාපාරිකයෙක්. ඔහුව පරීක්ෂා කරනකොට ඔහුගේ ආගිය තොරතුරු ඉතිහාසය විමසනකොට ඔහු මේ සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම එහෙම නැත්නම් ඒ ඔබතුමාලා ලබා දෙන අවවාදයන් අනුගමනය කරලා තිබුණාද? එහෙම නැත්නම් ඔහුට රෝගය වැළඳුණු මාර්ගය විශේෂයෙන් අපි රටක් විදිහට සතුටින් හිටිය. අපේ තාමත් වාර්තා වෙන රෝගීන් සියල්ල විදේශ සම්බන්ධතා තියෙන පුද්ගලයන් හරහා තමයි අපේ මේ සමාජයේ එහෙම නැත්නම් අපේ පොකුරු ලෙස මේ අය ඍජුවම විදේශ සම්බන්ධතා තියෙන පුද්ගලයන්ගෙන් බෝ වෙන රෝගීන් බවට පත් වෙන නිසා නමුත් අපේ රට තුලදී කෙනෙකුට හැදුනේ නැහැ කියලා. නමුත් මොහුටත් එහෙම පසුබිමක් තියෙනවා. ඔව් මොහුට එහෙම පසුබිමක් තිබ්බ. ඇත්තටම මොහුගේ සහෝදරයෙක් බාල සහෝදරයා ඕස්ට්‍රේලියාව ඉඳන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක මාර්තු මාසේ 14 ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. 28 වෙනකල් නිරෝධායනය වෙලා තියෙනවා ගෙදර. අපි ස්වයං නිරෝධායනයක් කරලා තිබ්බේ. එතකොට ඒ නිවස තුල ඔහු කාමරයකට වෙලා නිරෝධායනය වෙලා තියෙනවා. ඒ නිරෝධායනය ඒ නියමිත පරිදි අවසන් කරලා තියෙනවා. නමුත් අපිට මෙතනදී අපි මේ රෝගියා ගැන විමර්ශනයක් කරනකොට අපිට කාරණා දෙකක් වැදගත් වෙනවා සිතාරා. එතකොට මේ රෝගියාට රෝග ලක්ෂණ පහළ වෙන්න දින කිහිපයකට කලින් ආශ්‍රිතයන් අපි වැඩිපුරම බලන්නේ මොකද ඒගොල්ලන් කන්ටැක්ට්ස්ලා. එතකොට අපිට ඒගොල්ලන් නිරෝධායනය කරලා දවස් 14ක් වගකීමෙන් යුතුව ඒගොල්ලන් එක්ක නිරෝධායන මධ්‍යස්ථානයට යවන්න ඕනේ. එහෙම නැත්නම් නිවස තුල හවුස් හෝම් ක්වොරන්ටයින් කියලා කියනවා. ඒ නිවස තුල පරිශ්‍රයේ ඉන්න සියලු දෙනාම නිරෝධායනයට ලක් කරන්න වෙනවා. අන්නේ කාරණාවේදී. එතකොට ඒක අපි හෝම් ක්වොරන්ටයින්. ඒක නිවසම සීල් තියනවා වගේ වැඩක් තමයි කරන්න වෙන්නේ. නිවසෙන් එළියට යන්නත් බෑ. එළියට එන්නත් බෑ. එහෙම එතකොට අපිට අවසනාවකට ඒ වගේ තීරණයක් ගන්න වෙනවා. ඒක හැකි ඉක්මනින් ක්ෂණිකව කරන්න වෙනවා. මේ නිරෝධායන වැඩ කටයුත්තේදී අපිට බුද්ධ බුද්ධ්‍යංශයේ තොරතුරුත් අතිශය වැදගත් වෙනවා. මේක අපි කරන මේ වෙනද කවදාටත් වඩා අපි බුද්ධ්‍යංශයත් එක්ක වැඩ කරා. අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හැටියට මේ බුද්ධ්‍යංශයේ මේ ලැබෙන සහාය අතිශය වැදගත්. මොකද මට රෝගියා වාර්තා වෙනකොට රෑ 11 වෙනකොට බුද්ධ්‍යංශයෙන් අදාළ නිලධාරීන් ඇවිල්ලා මොකද අපිට තොරතුරු දෙනවා ඒ රෝගියාගේ කන්ටැක්ට් හිස්ටරි සියලුම තොරතුරු ඒගොල්ලන් ගාව තියෙනවා. එතකොට අපි තැලි කරනවා අපි ලබාගත් තොරතුරුයි ඔවුන් ළඟ තියෙන තොරතුරුයි හරිද කියලා. අනිත් පැත්තෙන් පොලිසිය බුද්ධ්‍යංශය එනවා, හමුදා බුද්ධ්‍යංශය එනවා. මේ කණ්ඩායමක් හැටියට අපි තීරණය කරනවා මේ ප්‍රදේශය මොන වගේ රිස්ක් එකක්ද තියෙන්නේ. මේ හඳුනාගත් ආශ්‍රිතයින්ගේ නිවාස පරිශ්‍රය කොහොමද තියෙන්නේ. මේගොල්ලන්ගේ සංචරණ ක්‍රියාවලීන් තුල අපිට අවදානමක් තියෙනවද? ඒක රාශි වෙලා ළඟින් පේට්ටු නිවාස නිසා මේගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න කිව්වට ඉඳීද? මේගොල්ලන් එක්කෙනෙකුට හරි ආසාදෙන්නක් තිබ්බොත් අනිත් අයට තියෙන රිස්ක් එක මොකක්ද? මේ ෆැක්ටර්ස් බලලා තමයි අපි අර ලොක්ඩවුන් කියන සංකල්පයට යන්නේ. දැන් මගේ රෝගියා වාර්තා වෙච්ච තැන නිවාස දෙකකට තමයි බලපෑම තියලා තියෙන්නේ. අනිත් නිවාස බොහොම වෙනස් තාප්ප වලින් වෙන් වෙලා ඉඩකඩ එක්ක බොහොම වාතාශ්‍රය හොඳ පරිසරයක තිබිච්ච නිසා නමුත් අවාසනාවට මේ රෝගියා පිළියන්දල ප්‍රදේශයේ තියෙන ස්ථාන 7-8කටම ගිහිල්ලා තියෙනවා යාළුවෝ හම්බ වෙන්නයි මාළු වෙලදාම් කරන්නයි තැන් වලට ගියපේව අපිට ගිහිල්ලා විමර්ශනය කරලා මොකද ඔව් භාර්යාවත් එක්ක ව්‍යාපාර කටයුතු කරලා තියෙන සමහර නිවාසවලට ගිහිල්ලා මේ පැය භාගයක් විතර ගත කරලා තියෙනවා. වෙලදාම් වෙනුවෙන් කතා කරලා පැය භාගයක් විතර. ඒගොල්ලන් අපිට ක්ලෝස් කන්ටැක්ට්ස්ලා හැටියට හඳුනා ගන්න සිද්ධ වුණා. වෛද්‍යමනි දැන් එතකොට ඔහු සහ බිරිඳ ඇසුරු කරපු වෙලදාම් කරපු ඒ කණ්ඩායමුත් මේ වෙනකොට නිරෝධායනයට ලක් කරා. සියල්ලම. මොකද අපි පවුල් සියල්ලම පවුල් 18ක් විතර නිරෝධායනයට ලක් කළා. ඒ වගේම මේ ළඟම ඉන්න ආශ්‍රිතින් ආරක්ෂක අංශයේ මැදිහත් වීමත් එක්ක මේ ළඟම ආශ්‍රිතයන් හඳුනාගත්ත අය
නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරලා තියෙනවා. මට ඊයේ රාත්‍රී 23 දෙනෙක් අපි යොමු කිරීමක් කරා. මොකද අපි බලන්නේ ප්‍රදේශීය ජනතාවගේ ආරක්ෂාව. ළඟින්ම ඇසුරු කරපු ක්ලෝස් කන්ටැක්ට්ස් ටික අපි යොමු කරනවා. ඊතුරු අය අපි අවධානයෙන් බලන් ඉන්නවා. අවධානයෙන් අපි නිරන්තරයෙන් බලලා හැමදාම ගිහිල්ලා මොකද මේ නිරෝධායනය කරන එක සිතාරා තරම්ම ලේසි කටයුත්තක් නෙවෙයි. අපි හිතන්නේ දැන් අපි ගෙදරට වෙලා ඉන්නවා. අපි එකපාරටම සෞඛ්‍ය බලධාරීන් ගිහිල්ලා කියනවා අද ඉඳන් එළියට යන්න බෑ දවස් 14ක් කියලා. එතකොට විවිධ ප්‍රශ්න තියෙන නිවාස තියෙනවා. ප්‍රායෝගික ප්‍රශ්න. දැන් උදාහරණයක් ඇටියට අපි දෙවනි දවසේ යනකොට මහත්තයා එක පොල් ගෙඩියක්වත් ගෙදර නැහැ කියනවා. ඒ වගේ ඒ කියන්නේ අපි පොල් ගෙඩියේ ඉඳන් මේ මිනිස්සු සමහර අයට ඖෂධ නැහැ කියනවා. විවිධ දේවල් කියනවා. ඉතින් මේ අනිත් එක මේ රෝගියාගේ දැන් මේ වගේ ඉතින් ඒ ගැන අපි හොයා බලන්න සිද්ධ වෙනවා. අනිත් එක රෝගියාගේ ගෙදර හිටපු අයත් එහෙ මෙහෙ ගියපු ප්‍රශ්න තියෙනවා. රෝගියාත් එක්ක කන්ටැක්ට් වෙච්ච අයත් ඉන්නවනේ. දැන් උදාහරණයක් හැටියට මේ පුද්ගලයාගේ තාත්තා. එයත් සංචරණය කරලා තියෙනවා. අපිට ඒවත් කන්සිඩර් කරන්න වෙනවා. එතකොට එයා ගියපු තැන් හොයන්න වෙනවා. එතකොට එයා මොකද ගමේ මිනිස්සු මේ වගේ දෙයක් ආවහම ලොකුවට කලබල වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්නේ මේ සමහරු අනවශ්‍ය ලෙස කලබල වෙලා මේ මාස ගානකට ඉස්සෙල්ලා එයා දැක්ක මිනිස්සුත් කලබල වෙලා නිරෝධායනය වෙන්න අහනවා. ඒ වගේ තත්ත්විකුත් තියෙනවා. ඒ නිසා අපිට තාක්ෂණික නිලධාරීන් හැටියට අපිට මිනිසුන්ගේ බය තුනී කරන්නත් ඕන. අනවශ්‍ය ලෙස පැනික් වෙන එක වළක්වන්නත් ඕන. නිවැරදි තීන්දුව తీරන ගන්නත් ඕන. ඒ සියලුම ෆැක්ටර් ඊළඟට අපි සලකා බලනවා මෙතන නිරෝධායන මධ්‍යස්ථානයකට යුතු පරිසරයකද මේගොල්ලන් ඉන්නේ කියලා. මේගොල්ලන්ට ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒ වගේ නිවාස තියෙනවා නම් අර හයි රිස්ක් යවන තත්ත්වය හයි රිස්ක්ම අය තෝරගෙන යවන තත්ත්වයක් තමයි දැන් රජය මගින් ක්‍රියාත්මක කරන්නේ ත්‍රිවිධ හමුදාවේ ආධාරය ඇතුව. මේවා අතිශය සංවිධානාත්මකව සිද්ධ වෙනවා. ඒක සංවිධාන සිද්ධ වෙනවා. මොකද අනිත් එක කවුරු හරි දැන් මගේ රෝගීන් හිටනකොට මම වර්ගීකරණය කරනවා විතාමත්ම ළඟින් ඇසුරු කරපු අය ප්‍රවාහනය කරන. දැන් උදාහරණයක් හැටියට ඊ අපි බස් දෙකකින් ඇරියා. එක බස් එකක ගියේ 12 දෙනයි. අනිත් බස් එකේ 11 දෙනයි. ඉතින් මේවට මේ අර ඒ කියන්නේ අපි ඒගොල්ලොත් යවන්නේ ඒ කන්ටැක්ට්ස් වල තීව්‍රතාවයේ අනුව ළඟින් ඇසුරු කරපු අය වෙනම යවනවා. ඒගොල්ලන් ගිහලා නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්නෙත් වෙනම. ඊළඟට අනිත් බස් එකේ හිටපු අය ඒගොල්ලන් දෙවනි පෙළ ආසාදිත ආශ්‍රිතයින්. ඒ පවුල් ඉන්නේ වෙනම. ඉතින් ඒ විදිහට මේක සංවිධානාත්මකව අපි විසින් පණිවිඩ හුවමාරු කරගනිමින් රජයක් හැටියට කණ්ඩායමක් හැටියට ආරක්ෂක අංශයත් එකතු වෙලා කරන ලොකු මෙහෙයුමක්. ඉතින් මේ විදිහට මේ නිරෝධායන වැඩ කටයුත්තේදී ලොකු පිරිසක් අපේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒකට අපිට ඒ වගේම මම විශේෂයෙන්ම කියන්නේ නිරෝධායන වෙච්චවල ප්‍රශ්නවලදී නිරෝධායන වෙච්ච අයට ආහාර ටික සපයන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ලා උදව් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ග්‍රාම නිලධාරීතුමන්ලා මාර්ගයෙන් පුළුවන් උපකාරයක් කරනවා. ප්‍රදේශීය දානපතීන් දෙන දෙයක් ගිහිල්ලා දෙන්න උදව් කරනවා. ඒ වගේම විශේෂ අපිට උදව් කරන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ඒ වගේ ප්‍රජා ආයුර්වේද ડોක්ටර්ස්ලා ඉදිරිපත් වෙලා තියෙනවා. ළමයි ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ආයුර්වේද ඖෂධ දෙන්න. ඉතින් දැවැන්ත කණ්ඩායමක් අපිට අතහිත දෙන්න මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම අපිට යෝධ ශක්තියක් කියලා කියන්න පුළුවන්. හොඳයි. හිතන්න ඔබ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් නම් පිරිස ඒ අයගේ හැකියාව කාලය ජීවිත අවදානම අරගෙනද මේ යුතුයකම් ටික රට වෙනුවෙන් ඉටු කරන්නේ කියලා. වෛද්‍යවරුනි දැන් මේ නිවැරදි තොරතුරු කියන කාරණේ ඔබතුමාගේ පැහැදිලි කිරීමේ නිතර කියුණා. ඇත්තටම දැන් මේ පිළියන්දල රෝගියා උදාහරණයට ගන්නේ ඔබතුමාගේ බල ප්‍රදේශයට අයත් වෙන නිසා මේ රෝගීන් සත්‍ය ප්‍රකාශ කිරීම කොයිතරම් වැදගත්ද? ඇත්තටම මේ රෝගියෙක් හෝ එහෙම නැත්නම් සැකසහිත පුද්ගලයෙක් මුණ ගැහුණාම ඔහුගේ යහපත සහ අනිත් අයගේ යහපත වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන් එහෙම නැත්නම් ඔබතුමාලාගේ නියෝජනය කරන ඉතුරු නිලධාරීන් මේ පිළිබඳ විමසීම මේ මුණ ගැහෙන පිරිස සත්‍ය තොරතුරුම කියනවාද? ඒ පිළිබඳ තියෙන අත්දැකීම කොහොමද? ඇත්තටම සත්‍ය තොරතුරු ඒ කියන්නේ සමහර අය සත්‍ය තොරතුරු වසන් කරපු අවස්ථා තියෙනවා. මේ කියන්නේ මම සෞඛ්‍ය වෛද්‍යධාරිකයෙක් හැටියට අපිට ඒ වගේ එක්ස්පීරියන්සස් තිබිලා තියෙනවා. මගේ සහෝදර සෞඛ්‍ය වෛද්‍යධාරීන්ටත් විවිධ කොට්ටාසවල. ඇත්තටම ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේගොල්ලන් මේ මතක නැහැ දෙන්නෙක්ගේ නම් කියනවා. නමුත් අපි ගිහිල්ලා බලනකොට 4 දෙනෙක් ඉන්නවා. ඔය වගේ තත්ත්ව අපිට නිරීක්ෂණය කරා. අපි කිසිම කෙනෙක් කියන තොරතුරක් හරියට විශ්වාස කරන්නේ නැහැ. මෙතනදී අපිට කියන දේ අහගෙන හිටියට බුද්ධ්‍යංශයෙන් ලැබෙන තොරතුරු, දුරකථන පණිවිඩ ඔස්සේ ලැබෙන තොරතුරු, CCTV කැමරා පවා නිරීක්ෂණය කරා. මේ ළඟදී මේ කේස් එක සම්බන්ධයෙන් අපිට එක්තරා ආයතනයකට මොහු ගිහිල්ලා කිව්වා, මුඛාවරණ පැලදගෙන ගියේ කිව්වා, දෙන්නම ගිහිල්ලා කිව්වා ලියුමක් හෑන්ඩ් ඕවර් කරා කිව්වා, ඇතුළට ගියේ නැහැ කිව්වා. ඒක සත්‍යද කියලා බලන්න අපි ගිහිල්ලා CCTV කැමරා පරීක්ෂා කරා. වාසනාවකට ඒක ඒ විදිහට තමයි සිද්ධ වෙලා තිබ්බේ. මොකද මෙතනදී ඒ මට්ටමට
ග්‍රවුන්ඩ් ලෙවල් එකේ CCTV කැමරාවල දර්ශන බලන පවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හැටියට අපි සැලකිලිමත් වෙනවා. අපි මේ අවස්ථාවේදී ගම්වාසීන් මොනවා හරි තොරතුරක් කිව්වොත් කිසිම තොරතුරක් අපි බැහැර කරන්නේ නැහැ. අපි ඒක සටහන් කරගන්නවා, විමර්ශනය කරනවා. ආරංචිය සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා කිසිම දෙයක් බැහැර කරන්නේ නැහැ. ඒ රෝගියාගෙන් ලැබෙන තොරතුරු, පවුලේ ආශ්‍රිතයන්ගෙන් ලැබෙන තොරතුරු ගිහෙන් පස්සේ මේක ඇත්තද, ඊට ඔයා දන්න විදියට තව කවුරු හරි සම්බන්ධ වුණාද කියන කාරණා ඔස්සේ තවදුරටත් විමර්ශන කටයුතු කරනවා. අනිත් එක අපේ තියෙන යාන්ත්‍රණයේ තුන සිතාරා දැන් උදාහරණයක් හැටියට මගේ මාළු ව්‍යාපාරිකයා ව්‍යාපාරය කරලා තියෙන වෑතර පොල්ගස් සෝවිත. මම එතන එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගේ සහෝදරයාට කතා කරලා කිව්වහම ඔහුගේ කණ්ඩායමත් එක්ක ඒ සැනින් ක්‍රියාත්මක වුණා. එතනට ගිහිල්ලා රෝගියා ඒ කියන්නේ එදා රෑම ඔහු ව්‍යාපාර කටයුතු කරලා මාළු බෙදා දුන්න ස්ථාන හඳුනගෙන ඔහු නිවාස වලට ගියපු තැන් වලට හඳුනගෙන ඒ අවශ්‍ය කටයුතු නිරෝධායන කටයුතු කරන්න අපි කණ්ඩායමක් හැටියට මේ අරගලයේ මේ සටනට බහැලා තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ ගොඩාක් අය මේ කියන්නේ දිස්ත්‍රික්කෙන් පිට මං හිතනවා ඒකත් වැදගත් කාරණාවක්. දිස්ත්‍රික්කෙන් පිට යන්න අහනවා. ගොඩාක් අය හිර වෙලා තියෙනවා. අතිශය සංවේදී කාරණාවලට තමයි අහන්නේ. ඉතින් මෙවන් තත්වයක් තුල දිස්ත්‍රික්කෙන් පිටට මේ විස බීජයේ සහිත පුද්ගලයෙක් ගියොත් මොන තරම් විනාශයක් වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා පොඩ්ඩක් ඉවසන්න. මේ වසංගතයේ තියෙන තත්ත්වය මේක හොඳ කාලේ නෙවෙයි. හැමෝටම යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා. අපි දන්නවා සමහරු රැකියාවට ඇවිල්ලා ඉන්නවා. මේ ළඟදී ගර්භණී අම්මා කෙනෙක් දරුවෙක් එක්ක ඇවිල්ලා මාසෙයි හම්බ වෙලා. ඉතින් ගමට යන්න අහනවා. ඉතින් මම කොහොමද අවදානමකුත් එක්ක මේ අම්මව රිලීස් කරලා යවන්නේ? මේ අරගෙන ගියාම ගම්බල මිනිස්සු කලබල වෙනවා. දැන් කොළඹින් ගියාම කොවිඩ් ලෙඩෙක් ඇවිල්ලා කියලා මිනිස්සු හිතන්නේ. කොළඹ එච්චරටම කොළඹෙන් එනවටත් බය තත්ත්වයක් තියෙනවා. සමහර මිනිස්සු සෞඛ්‍ය සේවකයෝ අපි එනකොට අපි ළඟට කිට්ටු වෙන්න බය වෙනවා. ඉතින් එවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ වෙලාවේ හැමෝම යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේම අරමුණ ඉෂ්ට කරගන්න දෙයකට යන්නේ නැතුව අපි යම්කිසි කැපකිරීමක් හැමෝම කරලා සෞඛ්‍ය ක්‍රමානුකූලව දෙන මේ උපදෙස් පිළිපැදලා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මේක එකලසක් වෙනකල් කියන පණිවිඩය තමයි නිතරම අවධාරණය කරන්න වෙන්නේ. ඔබ නම් නිවසේ ඉන්නේ. ඒ නිසාම තමයි ඔබ මේ දැන් බදාදා නුගසෙවණත් නරඹන්නේ. ටිකක් අපි වෙහෙසකාරී ජීවිතයක කාලයක් තිස්සේ හිටියේ. නමුත් මාසෙකට වැඩි කාලයක් වගේ දැන් අපි ටිකක් විවේකයෙන් ඉන්නවා, ගෙදර අයත් එක්ක සතුටින් ඉන්නවා. රජය මගින් අපේ සියලු අවශ්‍යතා සපුරන්න ඉතාම සාර්ථක යාන්ත්‍රණයක් දියත් කරලා තියෙනවා. හැබැයි දැන් මේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නම් ගෙදර යන්නේ නැති තරම් පැය 24ම සම්පූර්ණයෙන් වැඩ. දැන් ඔබතුමාගේ බොහෝ පිරිස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙම තමයි උයාගෙන කන්නේ නේ. විශාල කැපකිරීමක් සහ ජීවිත අවදානමක් අරගෙන මේ රටේ ජනතාව ආරක්ෂා කරන්නේ. ඇත්තටම ඒ අයගේ කැපකිරීම සහ කාර්යභාරයත් අපි මතක් කරගන්න. ඇත්තටම සිතාරා මේ පෞල් මේ ඇත්තටම කොවිඩ් මේ වසංගත තත්වයක් ඇතිවීමත් එක්ක අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් එක්ක අපි කරපු කාර්යභාරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉටු කරපු සේවය අතිශය ඉමහත්. මොකද ගොඩක් අය තමන්ගේ නිවාසවලට යන්නෙත් නැතුව දවස් ගාණක්ම අපිත් එක්ක රැඳී සිටිනවා. මට මතක නෑ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කවුරුවක්වත් අපි හෙට පොයේ නේද කිව්වහම අපි හෙට හම්බෙලා වැඩ කරමු. ඒ වගේ හරිම පොසිටිව් පුදුම කැපකිරීමක් මේ හැමෝම කරා. මේ වගේ සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මාස ගාණක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ නතර වෙලා තියලා හම්බ වෙන දෙයකින් උයාගෙන කාලා නූඩල්ස් එකක් තම්බලා කාලා තමයි මේගොල්ලන් මේ ජීවිකාව අරන් ගියේ. ගොඩක් වෙලාවට මේ මුඛ ආවරණයක් පැලඳගත්තාම අපි පැය 6ක් 7ක් මේක දාගෙන ඉන්නකොට අපිට තේ ටිකක් බොන්න ආසයි. නමුත් අපි මේක මාස්ක් එක ගැලවුවොත් අපිට දාගන්න මාස්ක් එකක් නැති වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒ නිසා අපි ඒක තිබහ ඉවසගෙන ඉන්නවා. මොකද මේ ගැහුවොත් මේකේ දාපු එකෙන් වැඩක් නැති වෙනවා. ඒ වගේම මේ රෝගීන් බලන්න අපි මේ ආරක්ෂිත උපකරණ ආශ්‍රිතයෙන් හොයාගන්න යනකොට සමහරෙකුට හිතෙන්න පුළුවන් මේ අභ්‍යවකාශගත වෙන්න වගේ හෙල්මට් දාගෙන මේවා ඇඳගෙන යන එක සමහරුන්ට පේන්න පුළුවන් මේක බොහොම සරල දෙයක් විදියට. නමුත් ඒක ඇඳගෙන හිටපු පුද්ගලයෙක් හැටියට මට කියන්න පුළුවන් මේක පැය 6ක් විතර ඇඳගෙන හිටියාම මේ අපිට තියෙන යටට අඳින ෂර්ට්ස් ඔක්කොම පුදුම විදිහට රස්නයක් ඇතුළට දැනෙන්නේ. මේක ගලවලා ඉවරුණාන් පස්සේ නිවන් ගියා වගේ. මෙහෙම ෂර්ට් එක අරන් මිරිකලා බලනකොට හේමම වතුර බේරෙනවා. ඉතින් ඇත්තටම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රැට ඇවිල්ලා මේවා ගලවලා සමහර වෙලාවට ෂර්ට් නැතුව ඉන්නේ. මොකද ඒක ඇඳ ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ පුදුම කැපකිරීමක්. මේ මිනිස්සු මට හිතනවා වෙලාවකට මේ පුදුම විදිහට ඒ කියන්නේ කවුරුවත් නැහැ බෑ කියන වචනේ නෑ. අපිට
නොහැක්කක් කළ නොහැක්කක් නැත කියලා අපේ හමුදාපතිතුමා කියනවා වගේ අපේ අය පුදුම පොසිටිව් මේ කටයුත්තට අනුගත වෙලා තියෙනවා. මම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අපේ උපහාරය අපේ ප්‍රණාමය ඇත්තටම පුද කරනවා. මේ එක්කෙනෙකුට දැන් අපි මාධ්‍ය මගින් දකිනවා කොච්චරම් හොඳට චතුර ලෙස මේ අපේ ප්‍රජාවට මේ දේ කතා කරන්නට ඔවුන් පෙළඹිලා තියෙනවද? මේ පණිවිඩ අරගෙන යනවද? නීරෝධායනයේ වැඩ කටයුත්තේ සිට මේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ වැඩ කටයුත්ත දක්වා අතිශය කැපකිරීමක්. කවුරුවත් තමන්ගේ මොකද මේ හැම එකකටම දුරකථන කතා කරන්න ඕන. මේ විශාල දුරකථන බිල්පතක් යනවා. කිසිම කෙනෙක් මේ අපේ බිල්පත මෙච්චර යනවා. අපිට මෙහෙම කන්න අවශ්‍යයි. ඒවා කිසි කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා අපිට කවදාවත් තමන්ගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි අතිශය ප්‍රණාමයේ මේ අවස්ථාවේදී පුත කරන්න ඕනේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මේසා කෙරෙන විශාල කැපකිරීමට. අපිට වෙන්නේ මහජනතාවගෙන් අවශ්‍ය වෙන්නේ මේ කැපවීම නිවැරදිව තේරුම් ගන්න. ඇත්තටම මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෙදරට යනකොට අර කතාවක් තියෙනවානේ කෙලින්ම ටවුන් හෝල් කියලා. ඒ වගේම තමයි අපේ කට්ටිය යනකොටත් ගෙදර ලෑස්ති කරලම තියෙන්නේ. පිටිපස්සේ දොරෙන් ගොඩක් අය ඇතුළට යන්නේ කෙලින්ම බාත්රූම්. කෙලින්ම බාත්රූම් ගිහිල්ලා ගෙවල් වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවාණුහරණය කරලා විස බීජ නාශනය කරලා තමයි ගෙදරට ගන්න තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෞල් පිටින් ලොකු කැපකිරීමක් කරලා තමයි මේගොල්ලන් මේ ජීවිකාව මේ දවස්වල ගෙනියන්නේ. ඒ නිසා අපි බොහොම සූදානමින් ඉන්නවා. අපිට රැට සමහර වෙලාවට නිින්දක් නැහැ. නිදා ගන්න තැනම ෆෝන් එක තියාගෙන ඉන්නේ. අපේ ප්‍රදේශයකින් රෝගියෙක් වාර්තා වුත් අපේ සැලසුම කඩිනමින් ක්‍රියාත්මක කරන්න විනාඩි පැයක් කිහිපයක් ඇතුළත මෙහෙයුම දියත් කරන්න අපි සූදානමින් ඉන්නවා. රෝග නිවාරණ අංශයේ අපි මේ සහ විශාල කැපකිරීමක් කරලා අපි අපේ කණ්ඩායමක් හැටියට මුළු දිවයිනේම සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන්ම මේ අපේ කණ්ඩායමක් හැටියට අපි අතිශය කැපවීමකින් සූදානමකින් ඉන්නවා. අපි ඉතින් ජනතාවගෙන් ඉල්ලන්නේ තවදුරටත් අපි වමාරු දාන්න නැතුව තමන්ව ආරක්ෂා වෙන්න මේ කියන පණිවිඩ ටික පිළිපදින්න කියන කාරණාව තමයි අපි තරයේ නිරන්තරයෙන් තහවුරු කරන්නේ ගම් මට්ටමේ. ඔව්. රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම මේ කාර්ය සාධන බලකාය රණවිරුවන් සුවවිරුවන් සියලු දෙනා සේවා මුරයක් නිශ්චිත සේවා මුරයක් නැතුව රට රකින්න රටේ ජනතාව ආරක්ෂා කරන්න විශාල කැපකිරීමක් කරනවා. ඒ කැපකිරීම තුළ බොහෝ අයගේ ජීවිත දැන් ඔබතුමාලා වගේ නිරන්තරයෙන්ම සමාජයට විවෘත වෙන පිරිසට දැඩි අවදානමක් තියෙනවා. මේ පිරිස Tamanගේ අවදානම ගැන හිතන්නේ නැතුව ජනතාව ආරක්ෂා කරන්න විශාල කැපකිරීමක් කරනවා. මේ කැපකිරීමේදී මේ සියලු තොරතුරු දැන් දැනුවත් වීම තමයි සමාජයක යහපත ප්‍රගමනය සාර්ථක වෙන්නේ. ඇත්තට මාධ්‍යයෙන් ලබා දෙන දැනුවත් වීමත් අගය කරන්න අවශ්‍යයි කියලා ඔබතුමා සඳහන් කරා. ඔබතුමාලා අතර කොයිතරම් සම්පත් තිබුණත් ඒක රටට සම්ප්‍රේෂණය වෙන්නේ මාධ්‍ය හරහා. ඔව් මාධ්‍ය හරහා ලොකු මේ මාධ්‍ය දැවැන්ත මෙහෙවරක්. විශේෂයෙන්ම මම රූපවාහිනී සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හැටියට අපි බිම්මට්ටමේ මේ වැඩසටහනට යාන්ත්‍රණයට ශක්තියක් වන අපි මේ ගැන කටයුතු කතා කරන්න අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අපි කියන්නේ මේ මාධ්‍ය මගින් මේ කරන මෙහෙවර වචන වලින් බෑ. මොකද අපිට ගම් මට්ටමට ගිහිල්ලා මේ පණිවිඩය දෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඔක්කොම නීරෝධායනයේ වෙලා ඉන්නේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය බලාගෙන තමයි ඉන්නේ. උදේ ඉඳන් නිරන්තරයෙන් channel මාරු කර හැම channel එකකම යන news බල ගොඩක් අය රට ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් මේ අවධානයෙන් ඉන්න ගමන්ම මේ සුළුතර පිරිසකගේ නොහොබිනා ඇසිරීම තුලින් අපි තවදුරටත් අවධානමට ලක් වෙනවාද කියන ප්‍රශ්නාර්ථය අපිට තාමත් තියෙනවා. හොඳයි. ඒ ප්‍රශ්නාර්ථය විසඳ ගන්න ඔබට විශාල වැඩ කටයුත්තක් තියෙනවා. ඔබේ වගකීම අවබෝධ කරගෙන ඊට කරන්න ඒ වෙනුවෙන් තොරතුරු සඳහන් කරන්න සහ ඔබ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල වෛද්‍යතුමා ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා අද ලබා දුන්නු දායකත්වය දැනුවත් කරන්න රටේ ජනතාවම. අයිබෝවන්.